හොඳයි ආදරදී දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය 7 වන ඒකකයට අදාළව දුවේ පුතේ විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණිය 7 වන ඒකකයේ දුවල පුතාලා දන්නවා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ජලජ ජීව සම්පත් කර්මාන්තයේ නියැලීම කියන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ අපි කතා කරමින් ඉන්නේ. අපි දුවල පුතාලත් එක්ක මේ වුණොට කතා කරලා අවසන් කරා ඊ 7 වන ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණීයට පරීක්ෂණවලදී තිබෙන ගැටලු මොනවද මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කරුණු කතා කරා දුවේ පුතේ මුල් සමාලෝචන ප්‍රශ්න වලින් අපි දැන් අද සූදානම් වෙන දුවල පුතාලත් එක්ක මේ සිද්ධාන්ත කොටස් වලට අදාළව අපි දන්නවා 7 වන ඒකකයේ කොටස් පළවෙනි කොටසෙන් අපි කතා කරේ දුවේ පුතේ දුවල පුතාලත් එක්ක විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් ඊට පස්සේ දෙවෙනි කොටසෙන් කතා කරා පුතේ ආහාරමය මත්ස්‍ය වගාව සහ තුන්වෙනි කොටසෙන් දුවල පුතාලත් එක්ක අපි කතා කරා දුවේ පුතේ විසිතුරු ජලජ පැලෑට සම්බන්ධයෙන් කතා කරා. ඉතින් ඒ වාට අදාළව දුවේ පුතේ සමාලෝචන ප්‍රශ්නයි අද කතා කරන්න යන්නේ. මුලින් පළවෙනි මුල් කොටස් වලින් අපි සමාලෝචන ප්‍රශ්න වලදී කතා කරේ දුවේ පුතේ දුවල පුතාලත් එක්ක මේ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් කතා කරේ. 7 වෙනි එකේට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පුතේ ප්‍රශ්න ආකාරයෙන් දුවල පුතාලත් එක්ක කතා කරා. විශේෂයෙන්ම අපි ඉතින් දුවල පුතාලත් පැහැදිලි කරලා දුන්නා දුවේ පුතේ උසස් පෙළ විභාගයට වගේම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අතිශයින්ම වැදගත් වන ඒ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් දරුවනි ප්‍රශ්න විදියට අපි කතා කරලා ඒවට අදාළ උත්තර කතා කරලා දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන ඉතින් දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඒ සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ලබා ගන්න ඇති ඒවායේ හැඳින්වීම ඒ වගේ මේ ක්‍රමවේදයන් සහ ක්‍රියාවලීන් වගේම පුතේ ඒවට අදාළ විශේෂිත කරුණු අතිශයින් වැදගත් කරුණු අපි මතක තබා ගත යුතු කරුණු වගේම නිගමන සහ ඒ ක්‍රියාවලීන් සම්බන්ධ දුවල පුතාලට පුළුල් අවබෝධයක් ඒ සමාලෝචන ප්‍රශ්න හරහා ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. හොඳයි දුවේ පුතේ අපි ආරම්භ කරමු අද ඒ සිද්ධාන්ත කොටස් වලට අදාළව අපි කතා කරන විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න දුවල පුතාලත් එක්ක මේ මොහොතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යනවා ඒ යටතේ අපි කතා කරන පළවෙනි ප්‍රශ්නෙටයි දුවේ පුතේ යන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන් පුතේ. රයිට් බලමු අපි වැඩි වෙලාවක් ගන්න නැතුව පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසින් වර්ගීකරණය කරන්න කියනවා. පුතේ අපි මුලින්ම ඉගෙන ගත්තේ මේ උසස් තාක්ෂණ ශිල්ප ක්‍රම භාවිතයෙන් ජලජ ජීව සම්පත් කර්මාන්තයේ යෙදීම කියන පාඩම 7 වෙනි එකකට අදාළ 7 වල ඒකකයේ පළවන කොටසෙන් තමයි දුවේ පුතේ අපි ඉගෙන ගත්තේ දුවල පුතාලත් එක්ක කතා කරේ. මේ සම්පූර්ණයෙන්ම මේ සිද්ධාන්ත කොටස් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන පුතේ විශේෂයෙන්ම විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් පුතේ අපි බලමු විශේෂයෙන්ම මෙතනදී අපිට ඉතාමත්ම මේ වැදගත් වෙනවා පුතේ විසිතුරු මත්ස්‍ය වගාවකදී වේවා ආහාරමය මත්ස්‍ය වගාවකදී වේවා පුතේ මේ වගාව සඳහා සුදුසු මත්ස්‍ය පැටව දැන් අපි ආහාරමය වගාවක නම් ඇඟිල්ලන් තෝරගන්න ඕනේ පුතේ මේ වගා පද්ධතිය තුල වගා ව්‍යුහ තුල තැම්පත් කිරීම සඳහා ඒ වගේම දුවේ පුතේ අපිට මේ විසිතුරු ටැංකි තුල විසිතුරු මසුන් අපි වගා කරන වගා ව්‍යුහ විදිහට පුතේ වීදුරු ටැංකි සිමෙන්ති ටැංකි සහ මඩ පොකුණු තුල අපි වගා කිරීම සිදු කරනවා. මේ සඳහා තැම්පත් කරන්න අවශ්‍ය කරන මත්ස්‍ය කීටයන් අපි ලබා ගන්න ඕනේ පුතේ. ඉතින් ඒ සඳහා මත්ස්‍යයන් අභිජනනය කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා ඕනෑම ජීවියෙක් ගත්තොත් පුතේ ජීවීන් කියන්නේ අපි දන්නවා ජීවීන්ගේ ලක්ෂණයක් තමයි ප්‍රජනනය සිදු කිරීම. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ජීවීන් ප්‍රජනනය කරනවා පුතේ. ඉතින් විවිධ ප්‍රජනන ක්‍රම ජීවීන් තුල අපිට දැක ගන්න පුළුවන්. රයිට්. ඉතින් මෙතනදිත් මේ මත්ස්‍ය ප්‍රජනනයේ නැත්නම් මත්ස්‍යයන්ගේ අභිජනනය කටයුතු පුතේ ඊටාත්ම වැදගත් වෙනවා අපිට නිරෝගී අභිජනන සතුන් රැලක් පවත්වා ගැනීම වැදගත් වෙනවා පුතේ. මත්ස්‍ය ගොවිපළක හරි ඒ වගේම නැත්නම් මේ අභිජනන මධ්‍යස්ථානයක හරි. එහෙම නැත්නම් විසිතුරු මසුන් අපනයනයේ සඳහා හෝ දේශීය වෙළඳපොළ සඳහා විසිතුරු මසුන් වගා කරන ගොවිපළක පුතේ විශේෂයෙන්ම අපිට ඒ වර්ගයට අදාළ ලක්ෂණ තියෙන નિયમિત වර්ණය සහිත පුතේ හරිද ඒ වගේම ප්‍රශස්තව වර්ධනයේ වුණු ඒ નિયમિત වර්ණයන් සහිත ගුණාත්මක තත්ත්වයේ නිරෝගී මසුන් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. එතනදී අපිට මේ මත්ස්‍ය අභිජනනය ගැන අපි විස්තරාත්මකව දුවල පුතාලත් එක්ක කතා කරලා තියෙන්නේ. ඒ නිසා සමාලෝචන ප්‍රශ්න වලදී අපි සවිස්තරාත්මකව සිද්ධාන්ත පාඩම් වලදී වගේ සිද්ධාන්ත කොටස් වලදී වගේ දුවල පුතාලත් එක්ක විස්තරාත්මකව කතා කරන්නේ නැහැ. අපි මෙතනදී ප්‍රශ්නෙට අදාළව කරුණු ටික දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. මොකද ඔබ දන්නවා විභාගයේදී කාලයට අනුව ඔබදී මේවා කරන්න ඕනේ. මොකද බහුවර්ණ බාධිරී ප්‍රශ්න පත්‍රයේ සඳහා MCQ පේපර් එකට ඔබට කාලේ පැය 2ක් ලැබෙන දරුවනේ පැය 2කදී ප්‍රශ්න 50කට උත්තර සපයන්න ඕනේ. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විතයි පුතේ. ඒ කොටස ව්‍යුහගත රචනා සහ B කොටස රචනා. පැයක් ඇතුළත ඔබ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න ඕනේ. සම්පූර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. ඉතිරි පැය 2ක කාලේ තමයි පුතේ ඔබ සම්පූර්ණ රචනා ප්‍රශ්න 6න් 4කට පිළිතුරු සපයන්න ඕනේ. තෝරගන්න අවස්ථාවක් තියෙනවා ඔබට. ඉතින් එතනදී තෝරාගත් රචනා ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න ඕනේ පුතේ. ඒ සඳහා ඔබට කාලේ පැය 2යි හම්බෙන්නේ.
රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක කොටස් 3ක් තියෙනවා. A කොටස, B කොටස සහ C කොටස කියලා. A කොටසට විනාඩි 10කුත්, B කොටසට විනාඩි 10කුත්, C කොටසට විනාඩි 10කුත් වශයෙන් දුවේ පුතේ ඔබට මේ රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් සඳහා කොටස් 3ක් තියෙනවා පුතේ. ඒ කොටස් තුනට පැය භාගයක කාලයක් තියෙනවා ඔබට කාලේ. ඒක නිසා එවැනි පැය භාගයේ ප්‍රශ්න 4ක්. ඒ කියන්නේ පැය භාගයව 4ක් කියන්නේ පැය 2ක් නේද පුතේ? එතකොට මේ පැය 2 තුල ඔබ පැය භාගයේ රචනා ප්‍රශ්න 4ක් ලියන්න අවශ්‍යයි. එක කොටසකට විනාඩි 10යි 20යි 30යි. එතකොට පැය භාගයේ සම්පූර්ණ රචනා ප්‍රශ්නයකට. එවැනි රචනා ප්‍රශ්න 4කට ඔබ පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් ඒක කරන්න නම් එක පාඩම පාඩම් කරලා ගිහිල්ලා විභාගෙ ලියන්න බෑ පුතේ. ඉඳගෙන පළවෙනි වතාවට ගිහිල්ලා විභාගෙ ලියනකොට අපි මේක පුහුණු කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බහුවර්ණ ප්‍රශ්නට ලියලා උත්තර ලියලා හුරු වෙලා තියෙන්න ඕනේ. අඩුම තරමේ ඔබ වසර 5 එක ප්‍රශ්න පත්‍ර 3 වතාවක්වත් කරලා තියෙන්න ඕනේ. එක ප්‍රශ්න පත්‍රයක් 3 වතාවක්වත් කරලා මේ හුරුව ලබා ගන්න ඕනේ පුතේ. වෙලාවට කරලා කාලයට අවසන් කරලා මේ හුරුව ලබා ගන්න ඕනේ. ඒ නිසා අපි මේ වෙනකොට දූල පුතාත් එක්ක උසස් පෙළ විභාගයට අදාළව ප්‍රශ්න පත්‍ර කීපයකුත් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ පුතේ. ඒ වගේම මේ සිද්ධාන්ත කොටසුත් කතා කරලා සෑම සිද්ධාන්ත තීරි පාඩමක් අවසානයේදී දූල පුතාත් එක්ක ඒකට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ගැටලු වගේම අපි සමාලෝචන ප්‍රශ්න දොළ පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ සමාලෝචන ප්‍රශ්න 7 වෙනි එකකට අදාළවයි පුතේ. පළවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ඔබ ප්‍රශ්නේ ලියා ගන්න ඇති. හොඳයි දුයි පුතේ අපි යනවා පිළිතුරට බලන්න. ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කරලා දක්වන්න කියනවා. ඒගොල්ලෝ සිදු කරන ප්‍රජනන ක්‍රමය අපි කිව්වා විසිතුරු මසුන් පන්නන ක්‍රමය පුතේ. ජීවීන් ගත්තාම ශාක සතුන් ශුද්‍ර ජීවීන් තමයි පුතේ අපි ජීවීන් කියලා හඳුන්වන්නේ. ඉතින් ජීවීන් සතු ලක්ෂණයක් තමයි පුතේ රීප්‍රොඩක්ෂන් නැත්නම් ප්‍රජනනය කරන එක. අපි දන්නවා ජීවීන් තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා පුතේ ප්‍රජනනය සිදු කරනවා. ඉතින් මේ ප්‍රජනනය සිදු කරනකොට පුතේ ශාක සතුන් ශුද්‍ර ජීවීන් මේගොල්ලෝගේ විවිධ ප්‍රජනන ක්‍රම තියෙනවා. ඉතින් අපි බලන්න යන්නේ අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේදී පුතේ බලන්න ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න කියනවා පුතේ. අපි දන්නවා අපි ඕනම දෙයක් වර්ගීකරණය කරන්නේ පුතේ අධ්‍යයනය කිරීමේ පහසුව සහ හඳුනා ගැනීමේ පහසුව සඳහා ජීවීන් වර්ගීකරණය ගැන ඔබ අහලා තියෙනවා නේද දරුවනේ? අපි දන්නවා විවිධ විද්‍යාඥයන් වර්ගීකරණය පිළිබඳ වගේම නාමකරණය පිළිබඳ පුතේ මත අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ජීවීන් අපි දන්නවා ලෝකයේ හඳුනගෙන මිලියන 30කට අපි කොච්චර අපිට අතිවිශාල ජීවීන් සංඛ්‍යාවක් හිටියත් පුතේ මේ වගේ අඳුරාගෙන වර්ගීකරණය කරලා තියෙන්නේ මිලියන 30කට ආසන්න ජීවීන් සංඛ්‍යාවක් පමණයි පුතේ. අපි මේ වර්ගීකරණ විද්‍යාඥයන් මගින් මේ ක්‍රියාවලිය සිදු කරන්නේ පුතේ. ඉතින් මේ වර්ගීකරණය මේ අපි යම් කිසි දෙයක් වර්ගීකරණය කරන ඔබට මතක ඇති 6 පන්තියේදී දැන් ඔබ මේ වර්ගීකරණ එක පාඩම් කරා. ශාක වර්ගීකරණය කරා, සතුන් වර්ගීකරණය කරා. ඒ වර්ගීකරණය සඳහා විවිධ නිර්ණායක යොදා ගන්නවා දුවේ පුතේ. ඔබට මතක ඇති පියාපත් ඇති, පියාපත් නැති. නේද පුතේ? කොඳු වැට පෙලක් ඇති, කොඳු වැට පෙලක් නැති නේද? නෝට කෝඩ් එකක් තියෙන. පුතේ මල් හට ගන්නා ශාක, මල් හට නොගන්නා ශාක, ඒක බීජපත්‍රී, ද්වි බීජපත්‍රී නේද? මොන කොට්ලෙට් නේ, ඩයි කොට්ලෙට් නේ නේද? ඒක බීජපත්‍රී, ආවෘත බීජක ශාක, විවෘත බීජක ශාක. මෙන්න මේ අපි සතුන් ශාක වර්ගීකරණය කිරීම සඳහා පුතේ විවිධ නිර්ණායක යොදා ගත්තා. එහෙම යොදාගෙන පෘෂ්ඨ වංශීන්, අපෘෂ්ඨ වංශීන් කියලා නේද පුතේ? ඉතින් මේ ආකාරයට අපි වර්ගීකරණය කරේ පුතේ ශාක සතුන් අපිට අධ්‍යයනය කිරීමේ පහසුව වගේම ඒවා හඳුනා ගැනීමේ පහසුව සඳහා තමයි පුතේ යම් කිසි දෙයක් අපි වර්ගීකරණය කරන්නේ. එහෙනම් අපි විශේෂයෙන්ම මෙතනදී විසිතුරු මත්ස්‍ය වගාවකදී අපිට වැදගත් වෙනවා පුතේ. එහෙනම් ඒකයි මේ ප්‍රශ්නය ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. බලන්න ප්‍රශ්නය ඔයගොල්ලෝ ලියාගෙන තියෙන්නේ. අපෙන් අහන්නේ ප්‍රජනන ක්‍රමය අනුව මේ විසිතුරු මත්ස්‍යයන් වර්ගීකරණය කරන්න කියලා. ඒගොල්ලෝ ප්‍රජනනය කරන ආකාරය අනුව ප්‍රජනනය කරන ප්‍රජනන ක්‍රමය අනුව මේගොල්ලෝ වර්ගීකරණය කරන්න කියලා. ඔයගොල්ලෝ දැන්ටමත් උත්තරේ දීලා ඇති ප්‍රජනන ක්‍රමය අනුව. මොකද්ද ප්‍රජනන ක්‍රමය? මේගොල්ලෝගේ බාහිර සංසේචනයක්ද තියෙන්නේ, අභ්‍යන්තර සංසේචනයක් තියෙන්නේ. දැන් ගැහැණු මත්ස්‍යයන් බිත්තර ජලයට මුදා හැරියට පස්සේ පිරිමි මත්ස්‍යයන් ශුක්‍රාණු මුදා හරිනවා. ඊට පස්සේ මේවා ජලයේ තුලදී ශුක්‍රාණු හා බිත්තර මේවා සංසේචනය වීම සිද්ධ වෙනවා. සමහර සතුන්ගේ අපි දන්නවා සමහර කට්ටියගේ අභ්‍යන්තර සංසේචනයක් වෙන්නේ. හරි. ඒ කියන්නේ ගැහැණු මත්ස්‍යයාගේ ශරීරය තුලට ශුක්‍රාණු නිදහස් කරාට පස්සේ පිරිමි මත්ස්‍යයා ගැහැණු මත්ස්‍යයාගේ ශරීරය තුලදී තමයි බිත්තර සංසේචනය වීම සිදු වෙන්නේ. අපි ඒකට කියනවා අභ්‍යන්තර සංසේචනයක් කියලා. බාහිර සංසේචනය, අභ්‍යන්තර සංසේචනය කියලා ඔබ මේ දේවල් අහලා ඇති පුතේ. රයිට්? හරි. එහෙනම් එවැනි අපි බලන්න යන්නේ ඔබේ උත්තරේ කොහොමද කියලා බලමු. ඔබ උත්තරේ මේ උටල් ලියලා ඇති දන්නවා. අපි කියන්නේ ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න කියලා. හොඳයි පුතේ අපි ඉදිරියට යමු. හරි. ප්‍රජනන ක්‍රමය අනුව එකක් තියෙනවා. එක වර්ගයක් විසිතුරු මසුන් පුතේ ප්‍රජනනය සිදු කරන ක්‍රමය අනුව. බලන්න ඔබේ උත්තරේ නිවැරදිද කියලා. පළවෙනි එක තමයි පුතේ පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? පැටවුන් බිහි කරන්නේ.
ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කළ දක්වන්න කෙනෙකුට ආකාර දෙකක් තියෙනවා පුතේ. ප්‍රජනන ක්‍රමය අනුව දෙආකාරයකට අපි විසිතුරු මසුන් වර්ගීකරණය කළ දක්වනවා. පළවෙනි එක පැටවුන් බිහි කරන විසිතුරු මසුන්. බලමු පුතේ කවුද මේ පැටවුන් බිහි කරන විසිතුරු මසුන් කියන්නේ බලන්නකෝ පුතේ. පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන්. හරි. මේකෙදී පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ? විසින් ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීමෙන්. මතක තියාගන්න මේ උසස් මත්ස්‍යයන්ගේ උසස් මත්ස්‍යයන් ගත්තාම මේ ප්‍රජනක අවයව පවා උන්ගේ තියෙනවා. රයිට්? ප්‍රජනක අවයව පවා උසස් මත්ස්‍යයන්ගේ තියෙනවා. රයිට්? ඒක මතක තියාගන්න ඕනේ. ජීවීන් අණුව අපි දන්නවා මේ උසස් මත්ස්‍යයන් ගත්තාම ඒගොල්ලෝගේ ප්‍රජනක ව්‍යුහ අවයව පවා පිහිටලා තියෙනවා. එතකොට බලන්න එහෙනම් පැටවුන් බිහි කරන විසිතුරු මසුන්ගේ මේ ක්‍රමය ගැන කතා කරනකොට පුතේ අපි බලමු. මේකෙදි පිරිමි මත්ස්‍යයා විසින් මොකද කරන්නේ? ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීමෙන් පුතේ ගැහැණු මත්ස්‍යයාගේ දේහයේ තුලදම පුතේ දේහ අභ්‍යන්තරයේම දේහයේ තුලදීම බිත්තර මේ ශුක්‍රාණු සමග සංසේචනය වෙලා පුතේ හරිද? નિયમિત කාලයකට පස්සේ ඒකෙන් පැටවුන් පිටතට පැමිණීම සිද්ධ වෙනවා. નિયમિત කාලයකට පස්සේ පැටවුන් පිටතට පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් මේක ගැහැණු මත්ස්‍යයාගේ දේහයේ තුල මේ සංසේචන ක්‍රියාවලිය සිදු වෙන නිසා පුතේ අපි මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ අභ්‍යන්තර සංසේචනයේ විදියට. කොහෙද දරුවනේ සිද්ධ වෙන්නේ? ගැහැණු මත්ස්‍යයාගේ ශරීරය තුල දේහයේ තුල ප්‍රජනක පද්ධතිය තුල මේ ක්‍රියාවලිය සිදු වෙන නිසා පුතේ අපි හඳුන්වන්නේ මේ ක්‍රියාවලිය අභ්‍යන්තර සංසේචනයක් විදියට. එහෙනම් ප්‍රජනන ක්‍රමයේ අනුව විසිතුරු මත්ස්‍යයන් වර්ගීකරණය කරනකොට පළවෙනි ක්‍රමය තමයි පුතේ පැටවුන් බිහි කරන විසිතුරු මසුන්. කවුද දරුවනේ? පැටවුන් බිහි කරන විසිතුරු මසුන්. එතකොට මෙන්න අපිට පළවෙනි උත්තරේ තමයි පළවෙනි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් පුතේ කවුද? පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන් කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. මේකෙදි පුතේ පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීමෙන් පුතේ දේහය තුලදීම ගැහැණු මත්ස්‍යයාගේ දේහය තුලදීම බිත්තර සංසේචනය සිදු වෙලා નિયમિત කාලයකට පස්සේ පැටවුන් පිටතට පැමිණීම සිද්ධ වෙනවා. ගැහැණු මත්ස්‍යයාගේ දේහ අභ්‍යන්තරයේ ප්‍රජනක පද්ධතිය තුළ මේ ක්‍රියාවලිය සිදු වෙන නිසා අපි මේක අභ්‍යන්තර සංසේචනයක් විදිහටයි පුතේ හඳුන්වන්නේ. මොකක් විදිහටද පුතේ අපි මේක හඳුන්වන්නේ? අභ්‍යන්තර සංසේචනයක් විදිහටයි අපි හඳුන්වන්නේ. රයිට්? හරි. ඊළඟට බලමු අපි. පළවෙනි එක පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන්. කවුද පුතේ අංක 1? පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන්. කවුද පුතේ? පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන්. හරි. පළවෙනි එක පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන් දරුවනේ. රයිට්. අපි යමු ඊළඟට. හොඳයි පුතේ පළවන ආකාරය ගැන අපි කතා කරා. පුතේ පැටවුන් බිහි කරන විසිතුරු මසුන්. දැන් බලන්න ඔයගොල්ලෝගේ දෙවන උත්තරේ හරියද කියලා දුවල පුතාලගේ. දුවල පුතාලගේ දෙවන උත්තරේ හරියද බලන්න පුතේ. අපි බලනවා කවුද? මේ බිත්තර දමන විසිතුරු මත්ස්‍යයන් ඉන්නවා පුතේ. කතන්දරය මුලින්ම කියලා දුන්නා. මේගොල්ලෝගේ විස්තරය බලමු පුතේ. බලන්න මේගොල්ලෝ ගැහැණු මත්ස්‍යයා විසින් මොකද කරන්නේ? බිත්තර බාහිර පරිසරයට මුදා හරිනවා. කොහටද පුතේ බාහිර පරිසරය කියන්නේ? ජලයට නේද පුතේ? ගැහැණු මත්ස්‍යයා විසින් බිත්තර ජලයට මුදා හරිනවා පුතේ. බාහිර පරිසරයට මේ බිත්තර මොකද කරන්නේ පුතේ? මුදා හරිනවා. එතකොට මොකද කරන්නේ? පිරිමි මත්ස්‍යයන් මොකද කරන්නේ පුතේ? ඒවා මතට ඒ බිත්තර මතට මොනවද පුතේ? ඒගොල්ලෝ ශුක්‍රාණු පිට කිරීමෙන් තමයි පුතේ ඒ බිත්තර සංසේචනය වෙන්නේ. ඉතින් පුතේ මේ බිත්තර ජලයේ තුලදී සිදුවෙන නිසා දේහයෙන් පිටත දේහ අභ්‍යන්තරයේ නෙවෙයි නේද පුතේ? දේහයෙන් පිටත සිදු කරන නිසා පුතේ මේ සංසේචනයට අපි කියනවා බාහිර සංසේචනයක් කියලා. හොඳයි පුතේ බලමු කතාව. එහෙනම් පුතේ දෙවන ආකාරයේ ඕගොල්ලන්ට හරි දාගන්න පුළුවන්. දෙවන ආකාරය තමයි පුතේ බිත්තර දමන විසිතුරු මත්ස්‍යයන්. මේ බිත්තර දමන විසිතුරු මත්ස්‍යයන් ගත්තාම දුවේ පුතේ මේගොල්ලොන්ගේ ගැහැණු මත්ස්‍යයා විසින් බිත්තර කොහාටද? බාහිර පරිසරයට මුදා හැරීමෙන් පස්සේ පුතේ මොකද කරන්නේ? ඒ කියන්නේ ජලයට මුදා හරින්නේ. ගැහැණු මත්ස්‍යයා විසින් පුතේ මොකද කරන්නේ? ගැහැණු මත්ස්‍යයා විසින් බිත්තර ජලයට මුදා හරිනවා පුතේ. බිත්තර දානවා ජලයට. බාහිර පරිසරයට කියන්නේ ජලයට බිත්තර මුදා හැරියට පස්සේ පුතේ මේගොල්ලොන්ගේ පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ පුතේ?
පිරිමි මත්ස්‍යයන් ඒවා මතට මොකද කරන්නේ? ශුක්‍රාණු පිට කිරීමෙන් සංසේචනය සිදු වෙනවා පුතේ. මේකෙදි මේ ක්‍රියාවලිය පුතේ බාහිර සංසේචනය ලෙසයි හඳුන්වන්නේ. ඇයි පුතේ මේ ක්‍රියාවලිය බාහිර සංසේචනයක් විදිහට හඳුන්වන්නේ? මේ ගැහණු මත්ස්‍යයා විසින් බිත්තර පිටතටයි පිට කරන්නේ, බාහිරයට ජලයට පිට කරන්නේ පුතේ. ඉතින් මේ පිට කරන බිත්තර මතට පුතේ පිරිමි මත්ස්‍යයා ශුක්‍රාණු පිට කිරීමෙන් ජලය තුල තමයි මේ සංසේචනය සිද්ධ වෙන්නේ පුතේ. එහෙනම් අන්න ඒ නිසා තමයි අපි මේ ක්‍රියාවලිය බාහිර සංසේචනයක් වශයෙන් හැඳින්වීමට හේතු වෙන්නේ. එහෙනම් පුතේ අපි විසිතුරු මත්ස්‍යයන් පුතේ ප්‍රජනන ක්‍රමයේ අනුව අපිට ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන් පුතේ. මොකද්ද පුතේ ප්‍රධාන ආකාර දෙක? අපි අංක 1 පුතේ පැටවුන් බිහි කරන විසිතුරු පැටවුන් බිහි කරන විසිතුරු මසුන් අනිත් අයගොල්ලෝ කවුද පුතේ? අන්න බලන්න බිත්තර දමන විසිතුරු මසුන්. දෙවන කට්ටිය තමයි පුතේ කවුද? දෙවන කට්ටිය තමයි පුතේ බිත්තර දමන විසිතුරු මසුන්. දැන් දුවල පුතාලට පැහැදිලි. එහෙනම් පුතේ රයිට් ප්‍රජනන ක්‍රමයේ අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කරලා දක්වන්න කිව්වොත් දුවේ පුතේ ව්‍යුහගත මාදිරියේ ප්‍රශ්නයක බය නැතුව දැන් ඕගොල්ලන්ට උත්තරේ ලියන්න පුළුවන් පුතේ. චකිතයක් නැහැ, උත්තරේ ලියලා දන්නවා අපි. ප්‍රජනන ක්‍රමයේ අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කරලා දක්වන්න කිව්වොත් පුතේ ප්‍රධාන ආකාර දෙකයි. අංක 1 පැටවුන් බිහි කරන විසිතුරු මසුන් පුතේ. අංක 2 කවුද? බිත්තර දමන විසිතුරු මසුන්. ලකුණු 3යි 6ක් හම්බ වෙනවා. ලකුණු 1කට 3 ගන්න ලබා දුන්නොත් උත්තර දෙකට ලකුණු 6යි. බලන්න ඔය විදිහට අපි ලකුණු එකතු කරගන්නේ පුතේ. එතකොට එක ව්‍යුහගත ප්‍රශ්නයකට ලකුණු 75යි, දෙවෙනි එකට 75යි 150යි. එතකොට අනිත් දෙකටත් 75 ඒවා දෙකක් 150යි, ලකුණු 300ක්. ඉතින් ওই පැය තුල ලකුණු 300න් උපරිම ලකුණු සංඛ්‍යාවක් එකතු කරගන්න බෑ පුතේ. හොඳ ප්‍රතිඵලයකට යන්න ඉතින් අපේ උත්සාහය තියෙන්නේ දුවල පුතාලට මේ ලකුණු 300ම ලබා ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ සඳහා තමයි අපිත් මේ අපකප වෙන්නේ දුවල පුතාලා සඳහා. උසස් පෙළ විභාගයට ඔබට ජෛව පද්ධති තාක්ෂණවේදී විෂයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය කරන මට්ටමයි පුතේ මේ සකස් කරමින් යන්නේ ඔබට අපි. රයිට්? ඔබට පුළුවන් ඒ අවස්ථාවට ලැබෙන්න. හරි. එහෙනම් අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නෙට. අපේ දෙවෙනි ප්‍රශ්නෙට අපි යනවා පුතේ. රයිට්. අන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ලියා ගන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය. බිත්තර දමන විසිතුරු මත්ස්‍ය වර්ග සඳහා නිදසුන් අහනවා අපි. එහෙනම් ප්‍රජනන ක්‍රමයේ අනුව විසිතුරු මසුන් දෙආකාරයයි. පැටවුන් බිහි කරන විසිතුරු මසුන් සහ බිත්තර දමන විසිතුරු මසුන්. ඔන්න දෙවන ප්‍රශ්නයෙන් අපෙන් අහනවා කවුද මේ බිත්තර දමන මසුන් සඳහා උදාහරණ අහනවා. මේවා මතක තියාගන්න වෙනවා පුතේ. බිත්තර දාන මාරු ටික අනිවාර්යෙන් මතක තියාගන්න වෙනවා. දැන්ටමත් දුවල පුතාලා පොතේ ලියලා ඇති පල්ලෙහාට දිගටම ලිස්ට් එකම ලියලා ඇති. එහෙනම් පුතේ අපි බලමුද මේ බිත්තර දමන විසිතුරු මසුන් ලිස්ට් එක. මේ විතරක් නෙවෙයි මේගොල්ලන්ගේ වෙනත් තව පොඩි කතාවක් තියෙනවා. මේ බිත්තර දමන ආකාරය අනුවත් විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න තියෙනවා අපිට. ඔන්න ඕගොල්ලන්ට මතක් වුණා මං කියන්නද? මොකක්ද ඒකට උත්තරේ කියලා? බලන්න මොකක්ද ඒකට උත්තරේ? බිත්තර විසිරුවා හරින්නන් ඉන්නවා පුතේ. දැනටමත් කියපු ගමන් උදාහරණය ඕගොල්ලෝගේ කටට එන්නේ නැති. බිත්තර විසිරුවා හරින මත්ස්‍යයින් ඉන්නවා. ඒ වගේම බිත්තර තැම්පත් කරන මත්ස්‍යයින් ඉන්නවා. ඒ වගේම මව්ක රකින්නන් බිත්තර මොකේ තුල තියාගෙන රකින්න අය ඉන්නවා. පෙන කූඩු සාදන්නන් ඉන්නවා. දැන් හරිද මතකද හතර? මතක කරන්න බෑ හතර. බිත්තර විසිරුවා හරින්නන්, බිත්තර තැම්පත් කරන්නන්, මව්ක රකින්න බිත්තර මොකේ තුල තබාගෙන රකින්නන්, පෙන කූඩු සාදන්නන්. පෙන කූඩු සාදලේ තුල බිත්තර දාන කට්ටිය. එහෙනම් ආකාර හතරක් ඉන්නවා. බිත්තර දාන ආකාරය අනුවත් පුතේ අපිට විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න පුළුවන්. බලන්නකෝ මේ ක්‍රමානුකූලව අවබෝධයෙන් ඉගෙන ගත්තොත් පුතේ මේ දේවල් විභාගෙට විතරක් නෙවෙයි මන් දුවල පුතාලට නිතරම මතක් කරලා දෙනවා වගේ මේ දේවල් පුතේ තමන්ගේ මුළු ජීවිත කාලෙටම වැදගත් වෙනවා. ඉතින් විසිතුරු මත්ස්‍ය වගාව කියන්නේ අපිට ඔබ නොසිතූ ආකාරයේ ආදායමක්
ඉහළ ප්‍රතිලාභ ඔබට ලබා කරලා දෙන්න පුළුවන්. ලංකාව තුළ ඉතාම හොඳ විභවයක් තියෙනවා දියුණු කරන්න හැකියාවක් තියෙන කර්මාන්තයක් විදිහට 23 මාස කර්මාන්තය අපිට හඳුන්වලා දෙන්න පුළුවන් පුතේ. අපිට නිවසේ ගෘහ අලංකරණයට වගේම අපිට පුතේ විනෝදාස්වාදයේ සඳහා වගේම පුතේ ආදායමක් ලබා ගැනීම සඳහා ව්‍යාපාරයක් විදිහට පුතේ දේශීය වෙළඳපොළ සඳහා වගේම විදේශීය වෙළඳපොළ සඳහා මේ මසුන් ඉදිරිපත් කිරීම තුළින් සකස් කිරීම තුළින් පුතේ අපිට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔබ මොන වෘත්තියක නියැලුණත් මේ කර්මාන්තය ඔබට කරගෙන යන්න පුළුවන් පුතේ. ලයිව් ෆිෂ් 23 මසුන් අපනයනේ. ලෝකයේ තුල වැඩිම ඉල්ලුමක් තියෙනවා පුතේ අපේ රටේ තුල අපේ රට තුල අපේ රටෙන් අපනයනය කරන 23 මසුන් සඳහා පුතේ. ලෝක වෙළඳපොළ ඉල්ලුමින් අපනයන වෙළඳපොළ තුල ඉල්ලුමින් 3%කට වගේ ප්‍රමාණයක් තමයි අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන ඉල්ලුමින්. ඉතින් එහෙනම් මේ සඳහා හොඳ විභවයක් තියෙනවා නම් අපිට මේ කර්මාන්තය දියුණු කරොත් පුතේ මේ 23 මාස කර්මාන්තය හරහා විශාල රැකියා අවස්ථා වගේම ව්‍යවසායන් බිහි වෙනවා පුතේ. ඉතින් ඒක අපේ රටේ දලදේශීය නිෂ්පාදනය සඳහා දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් විදිහට දියුණු කරවන්න පුළුවන්, නගා සිටවන්න පුළුවන් සුවිශේෂිත කර්මාන්තයක් විදිහට දුවේ පුතේ. මම නිතරම කියනවා වගේ මේ 23 මාස කර්මාන්තය අපිට හඳුන්වන්න පුළුවන්. රයිට් පුතේ. එහෙනම් අපි දැන් බලන්න යන්නේ මේ බිත්තර දමන 23 මාස වර්ග සඳහා නිදසුන් උදාහරණ පුතේ. 23 දාන 23 බිත්තර දමන 23 මාස වර්ග සඳහා මොනවද උදාහරණ ලිස්ට් එක ඔබ ලියලා ඇති. බලමු අපි හරිද කියලා. මෙන්න පුතේ බිත්තර දමන 23 මාස වර්ග සඳහා උදාහරණ. මෙන්න සෙට් එකක් මෙන්නවා මතකද බලන්න මේගොල්ලෝ. මෙන්න බිත්තර දමන 23 මාසයන් සෙට් එක. රයිට්. ඉස්සෙල්ලා අපි අර බිත්තර දමන ආකාරය අනුව වර්ගීකරණය කරන්න කලින් දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද ඉල්ලන්නේ? බිත්තර දමන 23 මාසුන් සඳහා උදාහරණ 3ක් විතර ලිව්වා නම් ඇති මේ සෙට් එකම විභාගෙට ලියන්න ඕනේ නැහැ. හරිද? ලකුණු 3ක් අහන ප්‍රශ්නයක් බිත්තර දමන මාසුන් සඳහා උදාහරණ සඳහන් කරන්න. නැත්නම් උදාහරණ 3ක් අහයි, 2ක් අහයි, 3ක් ලියන්න. හරිද? සෙට් එකම ලියන්න ඕනේ. මතක තියාගන්න මේ සෙට් එකෙන් 3 දෙනෙක් මතක තියාගන්න අමාරුද පුතේ? කොච්චර ලොකු සෙට් එකක්ද මේ තියෙන්නේ? මේ ඔක්කොම විතර මේ ලයිව් ෆිෂ්ලා ඕනමන්ටල් ෆිෂ්ලා මේගොල්ලෝ මේ බිත්තර දාන කට්ටිය. ඉතින් මේ සෙට් එකෙන් 3ක් නිකම්ම මතක තියාගන්න පුළුවන්. බලමුද අපි එහෙනම්? කැට් ෆිෂ් බිත්තර දාන කට්ටිය, ඩිස්කස්ලා ඉන්නවා, කාෆ්ලා ඉන්නවා, කාෆ්, ටෙට්‍රා විශේෂ, ගෝල්ඩ් ෆිෂ් ජනප්‍රිය විශේෂයක්, ෆයිටර්ලා ඉන්නවා, ගෝල්ඩන් බාබ් ඉන්නවා පුතේ. ඔන්න ඊළඟට තවත් ජනප්‍රිය කට්ටියක් ගුරාමි විශේෂ, සීබ්‍රා ෆිෂ්, පැරඩයිස් ෆිෂ්, ඔස්කා ඉන්නවා පුතේ. ඔන්න තවත් ජනප්‍රිය කට්ටියක් ඒන්ජල් ෆිෂ්. කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් ඉන්නවා. කැට් ෆිෂ් බලන්න කැට් ෆිෂ්, ඩිස්කස්, කාෆ්, ටෙට්‍රා, ගෝල්ඩ් ෆිෂ්, ෆයිටර් දැන් මතක තියාගන්න මේකෙන් 3 දෙනෙක් විතර. ගෝල්ඩන් බාෆ්, ගුරාමි, සීබ්‍රා, පැරඩයිස් ෆිෂ්, ඔස්කා, ඒන්ජල් ෆිෂ්. සෙට් එකම දීලා තියෙනවා උත්තර ටික. බලන්න ඔබේ උත්තර ටික හරිද කියලා මෙතනින් 3 දෙනෙක් කියලා තියෙනවා නම් හරියටම හරි. Angel fish, Oscar, paradise fish, zebra fish, gurami, golden barb, fighter, goldfish, tetra, calf, discus, catfish. Catfish, discus, calf, tetra, goldfish, fighter, golden barb, gurami, zebra fish, paradise fish, Oscar, angel fish. ඔතනින් තුනක් හරි ගස්ස ගන්න. පුළුවන් තරමක් මතක තියාගෙන මේ ඉන්නේ බිත්තර දමන 23 මත්ස්‍යයන් සඳහා උදාහරණ ටිකයි පුතේ. අපි අහන්නේ ප්‍රශ්න අංක 2කින් බිත්තර දමන 23 මත්ස්‍ය වර්ග සඳහා නිදසුන් දෙන්න කියලා. උදාහරණ 3ක් විතර දෙන්න. වැඩිපුර ලිවට කමන්නේ. වෙලාව විතර කරගන්න. ස්පීඩ් ලියන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හරි. අපෙන් අහනවා බිත්තර දමන 23 මත්ස්‍යයන් වර්ගීකරණය කළ දක්වන්න කියලා මේ වෙනකොටත් කියලා තියෙන්නේ. ප්‍රශ්න ලියාගෙන උත්තර ලියන්න පටන් ගන්න පුතේ. ප්‍රශ්න ලියාගෙන උත්තර ලියන්න පටන් ගන්න පුතේ. ටක් ගාලා පිට එක එකට කරමු. බිත්තර දමන 23 මත්ස්‍ය මේ විදිහට ප්‍රැක්ටිස් කරගන්න පුතේ. අපේ සමාලෝචන ප්‍රශ්න යනකොටම ඕල් ටක් ගාලා ප්‍රශ්න ලියා ගන්න උත්තර අපිත් එක්කම කරමු. එතකොට ආය අමුතියෙන් මේක වීඩියෝ එක අමුතියෙන් බලන්න අවශ්‍ය නැහැ පුතේ. ඔයලටම බලලා ඉවර කරන්න පුළුවන්. කාලය ඉතුරු වෙනවා ඔබේ. රයිට්? ඒක ඔබටත් හොඳ විනෝදජනක අත්දැකීමක් වෙනවා පුතේ. ඔබටත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ඒක. බොහොම විනෝදජනක එක්ස්පීරියන්ස් එකක් වෙනවා. ඒක අපිත් එක්ක මේක කරපුවාම ඔබට ඒක දැනෙන්නේ බොහොම කිට්ටුවෙන් අපි සමීපව වැඩ කරනවා වගේ දැනෙනවා. ඒක තමයි වෙන්න ඕනේ පුතේ. රයිට්? එහෙනම් ප්‍රශ්න අංක 3න් පුතේ 23 දමන 23 මත්ස්‍යයන් වර්ගීකරණය කරලා දක්වන්න කියනවා. කට්ටිය මේකට කරමු පුතේ. පටන් ගන්න. ප්‍රශ්නේ ලියනවා ඉස්සෙල්ලා නේද පුතේ? ප්‍රශ්න අංක 3න් අහන්නේ කවුද මේ
බිත්තර දමන විසිතුරු මස්යෙන් වර්ගීකරණය කරලා දක්වන්න කොහොමද? රයිට් අපි දැන්ටමත් උත්තරේ කියලා තියෙන්නේ බිත්තර දමන විසිතුරු මස්යෙන් වර්ගීකරණයකට දක්වන්න. ඕගොල්ලන්ට මතකද ටක් ටක් ගාලා වර්ගීකරණය කළා උදාහරණත් එක්ක ලියාගෙන යන්න. මතකයෙන් කරගෙන යන්න පුතේ. බිත්තර විසිරුවා හරින්නම් උදාහරණයක් දෙකක් ලියන්න. හරි. ඒ වගේම බිත්තර තැම්පත් කරන්නම්. ඒ වගේම බිත්තර මුඛය තුල තියාගෙන මුඛය තුල මවුක රකින්නම්. ඒ වගේම පෙන කූඩු සාදන්නම්. පෙන කූඩු හදාන කට්ටිය ඉන්නවා. ආකාර හතරයි නේ. බිත්තර විසිරුවා හරින්නම්, බිත්තර තැම්පත් කරන්නයි, මවුක රකින්නම්, පෙන කූඩු සාදන විදිහට හතරක් තියෙනවා. උදාහරණකුත් ලියගෙන යන්න බලන්න. උදාහරණකුත් ලියගෙන යන්න බලන්න. උදාහරණ ඉස්සරහට අපි අහන උදාහරණකුත් ලියගෙන යන්න බලන්න මතකයි. රයිට් පුතේ නම් ප්‍රශ්න අංක 3න් ඇහුවේ මෙන්න මේ බිත්තර දාන විසිතුරු මස්යෙන් වර්ගීකරණය කරලා දක්වන්න කියලා. නේද පුතේ? බිත්තර දාන විසිතුරු මස්යෙන් වර්ගීකරණය කරලා දක්වන්න පුතේ කියලායි පුතේ කිව්වේ. හරි පුතේ. බලමු පුතේ අපි එහෙනම් මෙන්න පුතේ බිත්තර දාන විසිතුරු මස්යෙන් මෙන්න පුතේ කවුද පුතේ බිත්තර දාන විසිතුරු මස්යෙන්? හරි. පළවෙනි එක. අන්න. එක් කට්ටිය කවුද? එක බිත්තර විසිරුවා හරින්නම් කවුද පුතේ? ටෙට්‍රා ගෝල්ඩ්ෆිෂ්. මේ ප්‍රශ්නය බිත්තර විසිරුවා හරින මස්යක් සඳහා බිත්තර විසිරුවා හරින විසිතුරු මස්යක් සඳහා උදාහරණයක් සඳහන් කරන්න කියලා මෙවර අවසන් වරට තිබ්බ උසස් පෙළ විභාගයේදී පුතේ බහුවර්ණ ප්‍රශ්නයකට මේක අහලා තිබ්බා. විභාගයට කලින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දුවල පුතාලට අපි කතා කරලා තිබ්බා. සාකච්ඡා කරලා තිබ්බා. විශේෂයෙන්ම විභාගයට කලින් කරපු එකේදී අපි ප්‍රශ්න පත්‍රයේදී එතනදී දුවේ පුතේ අපි සජීවී පන්තියකදී දුවල පුතාලත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් එතනදී අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා තිබි වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් දුවල පුතාලට ඇවිල්ලා තිබ්බා. මේ ප්‍රශ්නේම අපි අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකදී කෙලින්ම අහලා තිබ්බා. බිත්තර කවුද බිත්තර විසිරුවා හරින මස්යෙන් සඳහා උදාහරණයක් වන්නේ කියලා කෙලින්ම මේ උත්තරෙම තිබ්බා පුතේ ගෝල්ඩ්ෆිෂ්. ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයක් කියලා අපි පටන් අරන් තිබ්බේ. ඒගොල්ලෝ අහලා තිබ්බේ බිත්තර විසිරුවා හරින සඳහා උදාහරණයක් විදිහට මේ අදලා තිබ්බා. අපි කෙලින්ම ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයා බිත්තර දමන ආකාරයේ මොකක්ද කියලා අපි ප්‍රශ්නෙන් අපි අහලා තිබ්බේ. ඒ ප්‍රශ්නෙම විභාගෙට ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක අත්දැකීමත් එක්ක කරන්න පුළුවන් දෙයක්. රයිට්. හරි පුතේ. එහෙනම් බිත්තර විසිරුවා හරින මත්ස්‍යයන් බිත්තර විසිරුවා හරින්නම් අංක 1 බිත්තර විසිරුවා හරින්නම්. රයිට්. අංක 1 බිත්තර විසිරුවන්නම්. බිත්තර විසිරුවන්නම්. විසිරුවා හරින්නම් කිව්වත් කමන්නේ. බිත්තර විසිරුවන්නම්. උදාහරණ කවුද? ටෙට්‍රා ගෝල්ඩ්ෆිෂ්. ඔන්න බිත්තර විසිරුවා හරින්නම්. ටෙට්‍රා ගෝල්ඩ්ෆිෂ්. හරි. බිත්තර විසිරුවන්නන් බලන්න හරිද කියලා? බිත්තර විසිරුවන්නන් පළවෙනි එක බිත්තර දමන ආකාරය අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කියලා දක්වන්නයි ප්‍රශ්නය ඇහුවේ. පළවෙනි කට්ටිය තමයි බිත්තර විසිරුවන්නන්. බිත්තර විසිරුවන්නන්ට කවුද උදාහරණ? ටෙට්‍රා ගෝල්ඩ්ෆිෂ්. දෙවෙනි අය කවුද? දෙවෙනි කට්ටිය අංක 2 කවුද? බිත්තර තැම්පත් කරන්නන්. තැන්පත් කරන්න. බිත්තර තැන්පත් කරන කට්ටිය. කවුද උදාහරණ? ඒගොල්ලන්ටත් උදා ලියමු. උදා ඩිස්කස්ලා බිත්තර තැන්පත් කරනවා. ඊළඟට ඒන්ජල්ලා බිත්තර තැන්පත් කරනවා. කවුද? ඒන්ජල් ෆිෂ්ලා බිත්තර තැන්පත් කරනවා. එහෙනම් ආකාර දෙකක් කතා කරා. පළවෙනි ආකාරය බිත්තර විසිරුවන්නන්. දුවේ පුතේ බිත්තර විසිරුවන්නන්ට උදාහරණය මොකද්ද දුවේ පුතේ? පළවෙනි කට්ටිය තමයි බිත්තර විසිරුවන්නන් පුතේ. බිත්තර විසිරුවන්නන්ට උදාහරණ ටිකක් ලියලා තමයි ටෙට්‍රා සහ ගෝල්ඩ්ෆිෂ්. දෙවෙනි ආකාරය තමයි පුතේ ඒගොල්ලෝ බිත්තර තැම්පත් කරනවා. ස්ටෝ කරනවා. බිත්තර තැම්පත් කරනවා. බිත්තර තැම්පත් කරන්නන්ට උදාහරණේ ඩිස්කස් සහ ඒන්ජල්. පටල ගන්න එපා. දෙක මාරු වෙන්න පුළුවන්. එකක් බිත්තර විසිරුවා හරිනවා. අනිත් එක බිත්තර තැම්පත් කරනවා. මේ රූපත් එක්කම සිද්ධාන්ත පාඩම් වල විස්තරාත්මකව කතා කරලා තියෙන මේ වීඩියෝ බලන්න පුළුවන් අවශ්‍ය අයට. විස්තරාත්මකව කතා කරලා තියෙන රූප සටහන් එක්ක කොහොමද බිත්තර විසිරුවාලා තියෙන විදිය සහ බිත්තර තැම්පත් කරලා තියෙන විදිය රූප සටහන් එක්ක විස්තරාත්මකව සවිස්තරාත්මකව සිද්ධාන්ත පාඩම් වල කතා කරලා
අවසන් කරලා තියෙන දා දුව පුතාලත් එක්ක. හොඳයි දුවේ පුතේ එහෙනම් පළවෙනි ආකාරය තමයි පුතේ මේ වර්ගීකරණයේ බිත්තර දමන ආකාරය අනුව සිතුරු මසුන් වර්ගීකරණය. පළවෙනි ආකාරය තමයි දුවේ පුතේ බිත්තර විසුරුවන්නන්. බිත්තර විසුරුවන්නට උදාහරණ ටික අපි ලියලා තියෙනවා පුතේ ටෙට්‍රා සහ ගෝල්ෆිෂ්. ඒ වගේම පුතේ දෙවන ආකාරය මේ බිත්තර තැම්පත් කරන කට්ටිය පුතේ බිත්තර තැම්පත් කරන අයට උදාහරණ පුතේ ඩිස්කස් සහ ඒන්ජල් ෆිෂ්. ඩිස්කස්ලා සහ ඒන්ජල් ෆිෂ්. රයිට් ආකාර දෙකයි. හරි. අන්න බලන්න අපි යනවා මෞක බීජ රකින්නන් නැත්නම් මුඛය තුල තියාගෙන බිත්තර රකින්න අය. අංක 3 right මෞක බීජ රකින්නන් මෞක බීජ රකින්නන් ඒගොල්ලොන්ට උදාහරණ ලියමු පුතේ අපි මෞක බීජ රකින්නන්ට බිත්තර මුඛය තුල තියාගෙන රකින්න අයට අවුරාටස් yellowfins Sergil Sergilis මෙන්න බවුක රකින්නන් බිත්තර මේ විශේෂයෙන් මන් දුවල පුතාලට සිද්ධාන්ත පාඩම් වලදී කියලා දීලා තියෙනවා දුවේ පුතේ මේ මත්ස්‍යයන් අතර මාපිය රැකවරණය කරන එක ඉතාම අඩුවෙන් දකින්න ලැබෙන දෙයක්. අපි දන්නවා දෙමාපිය රැකවරණයේ සත්ත්ව ලෝකයේ අපිට බොහොම පුදුමාකාර දරුවනේ. ඉතින් මේ මත්ස්‍යයන් අතර අනිකුත් සත්වයන්ට වඩා මේ මත්ස්‍යයන් අතර මාපිය රැකවරණ ඉතාම අඩුයි. ඉතින් එහෙම තියෙනකොට එහෙම අතරතුර කලාතුරකින් අපිට මේ දකින්න පුළුවන් අපි අර කිව්ව ආහාරයම මත්ස්‍යයක් ඉන්නවා තිලාපියා මත්ස්‍යයා. මත්ස්‍යයත් මුඛය තුල තියාගෙන මේ බිත්තර ඒ කියන්නේ පැටවුන් මුඛය තුල තියාගෙන රකින්න මේ පැටවුන්ට අනුතරක් වෙච්ච ගමන් නැවත මුඛයට තුල තියලා පැටවුන්ට යන්න පුළුවන් කාලේ එනකම් පැටවුන් තියා ගන්නවා. දැන් මේ මව්ක රකින්නනොත් මුඛය තුල තියාගෙන බිත්තර රැකීම සිදු කරනවා. ඒකත් මේ දෙමාපිය රැකවරණයේ අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මත්ස්‍යයන් අතර ඉතාමත්ම අඩුයි මේ මාපිය රැකවරණ. නමුත් තිලාපියා මත්ස්‍යයා සහ මේ බිත්තර මව්ක රකින්නන් කියන කට්ටියත් අපිට හඳුන්වන්න පුළුවන්. තිලාපියා මත්ස්‍ය ආහාරමය මත්ස්‍යයක්. ඒක මතක තියාගන්න දුවේ. එතකොට එහෙනම් මව්ක බීජ රකින්නන් වලට උදාහරණ පුතේ අවුරාටස් yellowfins සහ Sergilis පුතේ හඳුන්වන්න පුළුවන්. හරි තුන්වෙනි ආකාරය. මෞක බීජ රකින්න. හරි. අංක 4. ආකාර 4ක් ගැන කියවනේ පුතේ. අංක 4 තමයි පුතේ පෙන කූඩු සාදන්න. right. පෙන කූඩු සාදන්න. කවුද උදාහරණ පෙන කූඩු සාදන්නන්ට? උදාහරණ තමයි ෆයිටර් ගුරාමි. right. ෆයිටර් ගුරාමි තමයි පෙන කූඩු සාදන්නන්ට උදාහරණ විදිහට අපි දක්වන්න පුළුවන්. ආකාර 4 හතරවෙනි ආකාරය පෙන කූඩු සාදන්නන් උදාහරණ තමයි පුතේ ෆයිටර් සහ ගුරාමි මත්ස්‍යයන් අපිට ගන්න පුළුවන්. right. හරි අපි යනවා ප්‍රශ්න අංක 4ට. ඉතාමත් හොඳ ප්‍රශ්නයක් පුතේ. මත්ස්‍යයන් අභිජන්‍ය කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක මොනවද කියලා අහන්න පුතේ. ප්‍රශ්න ලියා ගන්න පුතේ. ප්‍රශ්න අංක 4 විශේෂයෙන්ම මත්ස්‍ය අභිජනනයේ සඳහා යන්නේ පුතේ. අපි දන්නවා අපිට අවශ්‍ය කරන මත්ස්‍ය වගාවක් සඳහා ආහාර මේ මත්ස්‍ය වගාවක් වෙන්න පුළුවන් දුවේ පුතේ. විසිතුරු මත්ස්‍ය වගාවක් වෙන්න පුළුවන් පුතේ. මේ ආකාර දෙකෙන් මොන වගාවක් වුණත් පුතේ කුමන වගාවක් වුණත් පුතේ මේ සඳහා අපි සුදුසු මත්ස්‍ය පැටවුන් තෝරගන්න ඕනේ පුතේ. right වැඩි ඉල්ලුමක් තියෙන වෙළඳ පොළ වටිනාකමක් තියෙන right පුතේ වර්ණවත් පුතේ අපිට දැන් විසිතුරු මසුන් වුණාම මේගොල්ලෝ වර්ණ සහිත වර්ණවත් මත්ස්‍ය ඉන්න ඕනේ පුතේ. විසිතුරු අලංකාර මත්ස්‍ය ඉන්න ඕනේ. දැක්ක ගමන් ඇස අද ගන්නා නේද පුතේ? සිත් අද ගන්නාසුළු තාම අලංකාර මත්ස්‍යයින් වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලොන්ට මේ ආවේනික ලක්ෂණ ප්‍රභේදයට ආවේනික ලක්ෂණ සහිත හොඳින් වර්ධනය වුණු නිරෝගී වෙන්න ඕනේ පුතේ. නේද පුතේ? නිරෝගී මත්ස්‍යයින් වෙන්න ඕනේ. ඉතින් මේ නිරෝගී මත්ස්‍යයන් අපිට ලබා ගන්න නම් පුතේ අපි හොඳ
අභිජනන සතුන් රැලක් තෝරා ගැනීමත් වැදගත් පුතේ. ඒ සඳහා අභිජනන මධ්‍යස්ථානයක් පවත්වා ගැනීමත් පුතේ ඉතාම වැදගත් වෙනවා. මේ අභිජනනය සඳහා හතුන් තෝරා ගැනීමත් කියන එකත් ඉතාම වැදගත් සාධකයක් පුතේ. විශේෂයෙන්ම මේ විසිතුරු මත්ස්‍ය වගාවේදී වගේම ආහාරමය මත්ස්‍ය වගාව සඳහා මසුන් තෝරා ගැනීමේදී මසුන් අභිජනනය ඉතාමත්ම වැදගත් පුතේ. අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ වඩාත් හොඳ ගුණාත්මක භාවයකින් යුතු හොඳින් වැඩුණු වර්ධනය වුණු ඒ වගේම අලංකාරවත් නිරෝගී මසුන් තමයි පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ. රයිට්? ආහාරමය මත්ස්‍ය වගාවකදීත් අපි හොඳින් වැඩුණු නිරෝගී මත්ස්‍යයන් තමයි පුතේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ඒ නිරෝගී මත්ස්‍යයන් වැඩුණු හොඳින් වැඩුණු නිරෝගී මත්ස්‍යයන් සඳහා තමයි හොඳ ඉල්ලුමක් තියෙන පුතේ. ඒක විශේෂයෙන්ම අපනයනය සඳහා වෙන්න පුළුවන්, දේශීය වෙළඳපොළ සඳහා වෙන්න පුළුවන්, විසිතුරු මසුන් වෙන්න පුළුවන්, ආහාරමය මසුන් වෙන්න පුළුවන්. රයිට්? එහෙනම් දුවේ පුතේ අපි අහන්නේ ප්‍රශ්නෙන් ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන් පුතේ. මත්ස්‍යයන් අභිජනනය කිරීම සඳහා අපි මේ මත්ස්‍යයන් අභිජනනය කරන්න. හරි? ගුණාත්මක මත්ස්‍ය පැටවුන් ලබා ගැනීම සඳහා ආහාරමය මත්ස්‍ය පැටවුන් වෙන්න පුළුවන්, විසිතුරු මත්ස්‍ය පැටවුන් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන ගුණාත්මක මත්ස්‍යයන් ලබා ගන්න නම් පුතේ අපි මේ මත්ස්‍යයන් අභිජනනය කරන්න ඕනේ. අන්න ඒ ආකාරයට අපිට මත්ස්‍යයන් අභිජනනය කිරීම සඳහා පුතේ ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක මොනවද කියලා අන්න බලන්න. අපිට පැටවුන් ලබා ගන්න වගා කිරීම සඳහා විසිතුරු මත්ස්‍ය වගාවක් සඳහා වෙන්න පුළුවන්. ආහාරමය මත්ස්‍ය වගාවක් සඳහා වෙන්න පුළුවන් පුතේ. මේ කුමන වගාවක් සඳහා කල්ච එකක් සඳහා වුණත් පුතේ අපි මසුන් අභිජනනය කරන්න ඕනේ. අභිජනනය කළායි මසුන් ගන්න ඕනේ. මෙන්න මේ මසුන් අභිජනනය කිරීම සඳහා හරිද? මත්ස්‍යයන් අභිජනනය කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක මොනවද කියලා අපි අහන්නේ. මසුන් අභිජනනය කිරීම සඳහා ස්ථානයක් තෝරා බැලීමේදී සලකා බැලිය යුතු සාධක මොනවද කියලා අහන්නේ. රයිට්? ප්‍රශ්න ඔයගොල්ලෝ ලියා ගන්න නැති. උත්තරය ලියමින් නැත්තේ. රයිට් පුතේ අපි යනවා. රයිට්? ඒ අභිජනනය සඳහා ස්ථානයක් තෝරා බැලීමේදී සැලකිය යුතු එක සාධකයක් තමයි පුතේ ජල ප්‍රභවය. අන්න බලන්න පුතේ. අපි අභිජනන මධ්‍යස්ථානයක් සඳහා නැත්නම් අභිජනන ටැංකිය වලට ජලය ලබා ගැනීම අවශ්‍යයි පුතේ. එහෙනම් මේ ජලය ලබා ගැනීම සඳහා භාවිතා කරන වෝටර් සෝස් එක ජල ප්‍රභවය මොකක්ද කියන එක. ඩීප් ටියුබ් වෙල් එකකින්ද නැත්නම් අපි නල ජලයේද වැවකින්ද ඇලකින්ද දොලකින්ද ජලාශයකින්ද නැත්නම් ගංගාවකින්ද කියන එක සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු සාධකයක් පුතේ. සුවිශේෂී සාධකයක් තමයි පුතේ අපි මේ අනිවාර්යෙන් අභිජනන ටැංකිය සඳහා අභිජනනය කරන ව්‍යුහ සඳහා පුතේ ජලය ලබා ගත යුතුයි. එහෙනම් ඒ ජලය ලබා ගන්නා ප්‍රභවය කියන එක පුතේ අතිශයින්ම වැදගත් සාධකයක් කරුණක් විදිහට මෙතනදී අපිට දුවල පුතාලට හඳුන්වලා දෙන්න පුළුවන්. ඕගොල්ලෝ ලියලා තියෙනවා නම් හරි දාගන්න පුතේ. එකක් තමයි පුතේ. එක සාධකයක් තමයි පුතේ ජල ප්‍රභවය. ඒ වගේම පුතේ හරිද? මේ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ඉඩම් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනි පුතේ. අපි ඕනම ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒ සඳහා ආයෝජනය කරනකොට පුතේ අපි අධික වියදමක් දරලා ඒ සඳහා ලබාගත්තොත් ඉඩම් අපිට ලබන ලාභය අඩු වෙනවනේ පුතේ. ඉතින් අපිට වැඩි ලාභයක් ලබා ගන්න වැඩි බෙනිෆිට්ස් නැත්නම් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නම් පුතේ අපි ඒ සඳහා යන වියදම් අඩු කරන්න ඕනේ. අඩු වියදමකින් වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන් ආකාරයට ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් ආකාරයටයි පුතේ අපි කටයුතු කරන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය අවම කරලා උසස් ගුණාත්මක නිෂ්පාදනයක් සිදු කරන්න ඕනේ පුතේ පාරිභෝගිකයන් සඳහා. එහෙනම් මතක තියා ගන්න ඕනේ පුතේ මේ අභිජනන මධ්‍යස්ථානයක් සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු තවත් සුවිශේෂිත සාධකයක් තමයි පුතේ මේ අභිජනන මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා තෝරා ගන්න භූමිය ගැන කතා කරද්දී පුතේ ඒ සඳහා ඒ තෝරගන්න භූමිය හරිත් ඒක අපිට පහසු මිලට ඉඩම් ලබා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ පුතේ. අභිජනන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ඉඩම් ලබා ගැනීමේදී මේ ඉඩම් පුතේ අපිට ඒ සඳහා ලබා ගන්න ඉඩකඩ ඉඩ ප්‍රමාණය ඉඩම පහසු මිලට ඉඩම් ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ පුතේ. එතකොට අපි මේ ක්‍රියාවලට යොමු වෙනවා වැඩි
කැමැත්තක් දක්වනවා. හොඳ මොටිවේෂන් එකක් අභිපේරණයක් සිදු කරගන්න පුළුවන්. හරි ඒ වගේම ස්ථානයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕන පුතේ. නැත්තම් ළඟා වීමේ පහසුව බස් එකකින් ගිහිල්ලා තවත්වා ඈ පුතේ ලොරියකින් ගිහිල්ලා ආය බහැලා කන්දක් පහු කරලා ආයේ නේද පුතේ වනාන්තරයක් මැද්දෙන් ගිහිල්ලා ආයේ වතුරෙන් ගිහිල්ලා බෝට්ටුවකින් ගිහිල්ලා එහෙම නේද පුතේ තනි තලාවක් පහු කරන් ගිහිල්ලා එහෙම යන්න බෑනේ කැමති නෑනේ කැමතිත් නෑවා කැමති වුණත් නැතත් මේ සඳහා පහසුවෙන් යෑම් මේම් කරන්න ළඟා වෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ මොකද මේ මත්ස්‍ය පැටව් අභිජන්න මධ්‍යස්ථානයට එන්න පුළුවන් මත්ස්‍යයින් මෙලදී ගන්න ඈ පුතේ අපනයනය සඳහා මත්ස්‍යයින් මේ තුල ඇති කරන්න පුළුවන් දේශීය වෙළඳ පොළ තුල ඇති කරන්න පුළුවන් විනෝදාස්වාදයේ සඳහා ඇති කරන්න පුළුවන් මේ වගේ තැනක් පුතේ පහසුවෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ මසුන් මිලදී ගැනීමට. ඒගොල්ලොන්ට ඒ වගේ මේ මධ්‍යස්ථානයේ දැන් මසුන් ප්‍රවාහණය කරන්න පුළුවන් පහසු ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. හරි මා යටිතල පහසුකම් සහිත නේද පුතේ දැන් අපනයනය කරනකොට මේවා එයාපෝට් එකට ඒ වගේම නැත්තම් වරායට මේ තැන් වලට ගෙනියන්න පහසුකම් තියෙන්න ඕනේ. ඉතින් මේ ස්ථාපිත කරන ස්ථානයේ පුතේ හොඳට මතක තියාගන්න තවත් කරුණක් ඒ ස්ථානයට ළඟා වීමේ පහසු වෙන්න ඕනේ. ඒ තැනට පහසුවෙන් යන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ ඒක. ඒකයි මම හිතන අදහස් කළේ. පහසුවෙන් යන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රම අවශ්‍යතාවය ලබා ගැනීමට හැකියාව තියෙන්න ඕනේ මේවා තුළ වැඩ කරන්න. මේන්ටේන්ස් නඩත්තු කටයුතු සිදු කරන්න කම්කරුවන් අවශ්‍යයි පුතේ. ඒ වගේම මේ සඳහා කළමනාකරණ ක්‍රියාවලිය සඳහා ඒ තරතුරු වලට අවශ්‍ය කරන කට්ටිය මේ සඳහා අවශ්‍යයි පුතේ. විද්‍යාගාර කවල කටයුතු තියෙනවා පුතේ මේ වගේ ඈ පුතේ පොකුණු වල මත්ස්‍ය පොකුණු වල ටැංකිය වල කටයුතු තියෙනවා පුතේ පවිත්‍ර කිරීමේ කටයුතු කළමනාකරණ කටයුතු වගේ නඩත්තු කටයුතු තියෙනවා එහෙනම් පුතේ ඒ සඳහා අවශ්‍ය ශ්‍රම අවශ්‍යතා ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ හැකියාවක් තියෙන්න ඕනේ පුතේ ශ්‍රම අවශ්‍යතා ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ ශ්‍රම අවශ්‍යතා ලබා ගැනීම හරි ඊළඟට මේ ස්ථානයේ පුතේ අනිවාර්යෙන්ම දූෂණයෙන් තොර වූ ස්ථානයක් වෙන්න ඕනේ අභිජනන මධ්‍යස්ථානයක් සඳහා තෝරගන්න ස්ථානය භූමිය ඉඩම ඒ ශේත්‍රයේ පුතේ දූෂණයෙන් තොර පරිසර දූෂණය නොවූ ස්ථානයක් වෙන්න ඕනේ. එවන් ස්ථානයක අභිජනන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරොත් පුතේ එහි පස එතකොට ඒ ජලය සමග ඒ පසේ තියෙන දේවල් මිශ්‍ර වෙන්න පුළුවන්. මේක දූෂිත දූෂණය වෙච්ච තරම් නම් වායු දූෂණයට ලක් වෙච්ච පරිසර දූෂණයට ගොඩබිම දූෂණයට ලක් වෙච්ච තරම් නම් පුතේ නිරන්තරයෙන් මේ දූෂිත මේ වගාවියුව තුළ නැත්නම් අභිජන්න මධ්‍යස්ථාන තුළ ටැංකිය වලට ඒ අපද්‍රව්‍ය දූෂිත ද්‍රව්‍ය ඒකරාශී වීමෙන් එකතු වීමෙන් මේ ජලය තුළ වගා කරන අපි අභිජන්නය සිදු කරන මස්වීන්ටත් ඒක බලපාන්න පුළුවන්. එහෙනම් පුතේ එම ස්ථානයේ අභිජනන මධ්‍යස්ථානයක් විදියට අපි තෝරගන්න ස්ථානය ආදරණීය දුවේ පුතේ මතක තියාගන්න ඒ ස්ථානය දූෂණයෙන් තොර වූ ස්ථානයක් වෙන්න ඕනේ. බලන්න දැන් මේක නොබලා වුණත් ඔබට මේ ටික කියන්න පුළුවන් නේ පුතේ. right පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. යෑමෙන් සුදු ගන්න පහසු ස්ථානයක් වෙන්න ඕනේ. පරිසර දූෂණයෙන් තොර ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. ජල ප්‍රභවයේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ විශේෂයෙන්ම right. ඒ වගේම පුතේ ශ්‍රම අවශ්‍යතාවය ලබා ගැනීමට හැකියාව තියෙන්න ඕනේ පුතේ. මේ නඩත්තු කටයුතු සඳහා වගේම කළමනාකරණ කටයුතු සඳහා ශ්‍රම අවශ්‍යතා ලබා ගැනීම ළඟා වීමේ පහසුව ඒ වගේම මේ සඳහා ඉඩම් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. පහසු මිලට මේ සඳහා අභිජන්න මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා තෝරගන්න ඉඩම පහසු මිලට මේ ඉඩම් ලබා ගැනීමේ හැකියාවක් සහිත වෙන්න ඕනේ පුතේ. පහසු මිලට ඉඩම් ලබා ගැනීමේ හැකියාවක් සහිත වෙන්න ඕනේ පුතේ. ඒකයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් බලන්න ජල ප්‍රභවය ඒ වගේම පහසු මිලට ඉඩම් ලබා ගැනීමේ හැකියාව දරුවනේ ඒ වගේම මේ ස්ථානයට ළඟා වෙන්න පහසු වෙන්න ඕනේ පුතේ. ළඟා වීමේ පහසුව සහිත ස්ථානයක් වෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රම අවශ්‍යතා ලබා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ පුතේ. මේවායේ නඩත්තු කටයුතු සිදු කරන්න අවශ්‍ය පුතේ. සඳහා ශ්‍රමය අවශ්‍යයි. ඒ ශ්‍රම අවශ්‍යතා ලබා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ පුතේ ප්‍රදේශයෙන්. ඒ වගේම දූෂණයෙන් තොර වූ ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. දූෂණයෙන් තොර වූ ස්ථානයක් නම් තමයි අපිට එතන මේ ක්‍රියාවලිය නිවැරදිව සිදු කරගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ. මතක තියාගන්න පුතේ දූෂණයෙන් තොර වෙච්ච ස්ථානයක් වෙන්න ඕනේ. රයිට් දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි. අපි යනවා ප්‍රශ්න අංක 5ට පුතේ. හරි. එහෙනම් මොනවද මේ
මත්ස්‍ය අභියන්න මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග කවරේද කියලා අහනවා පුතෙන් අපි. right? ප්‍රශ්න අංක 5 ලියා ගන්න පුතේ. ප්‍රශ්න අංක 5 ලියා ගන්න. ඔන්න බලන්න පුතේ ප්‍රශ්න අංක 5. මත්ස්‍ය අභියන්න මධ්‍යස්ථානයක පැවතිය යුතු ප්‍රධාන අංගයි අහන්නේ. ඒ හා සමානම අර ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකලමත් යුතු සැලකිලිමත් යුතු විමසිලිමත් යුතු සාධක වගේම පුතේ අතිශය වැදගත් පුතේ මේ මත්ස්‍ය අභියන්න ක්‍රියාවලිය විශේෂයෙන්ම දුවල පුතාලත් එක්ක මම කතා කරලා තියෙනවා. විසිතුරු මත්ස්‍ය වගාවකදී වගේම පුතේ ආහාරමය මත්ස්‍ය වගාවකදී ඒ සඳහා අවශ්‍ය මත්ස්‍ය කීටයන් සහ ඇඟිල්ලන් අපිට ලබා ගැනීමට අවශ්‍ය වෙනවා පුතේ වගා කරන්න. එහෙනම් ඒ ආකාරයට අපිට අවශ්‍ය කරන විසිතුරු මසුන් සඳහා ලබා ගන්නා මත්ස්‍ය පැටවුන් වේවා ආහාරමය මත්ස්‍ය වගාවකදී ඒ සඳහා ලබා ගන්නා මත්ස්‍ය පැටවුන් වේවා පුතේ අපිට සුදුසු අභිජන්න මධ්‍යස්ථානයකින් ලබා ගන්න පැටවුන් තමයි පුතේ වඩාත්ම වැදගත් වෙන්නේ. එහෙනම් අපි ඒ සඳහා දුවල පුතාලත් එක්ක හතරවෙනි ප්‍රශ්නයෙන් සාකච්ඡා කරලා අවසන් කරේ මේ අභිජන්න මධ්‍යස්ථානයක් සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී වැදගත් සාධක ගැනයි පුතේ අපි ප්‍රශ්න අංක 5න් කතා කරන්නේ දුවේ පුතේ. ප්‍රශ්න අංක 5 ලියා ගන්න දුවල පුතාලා මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග කවරේද කියන එකයි පුතේ අපි කතා කරන්න යන්නේ. මොකද්ද දුවේ පුතේ අපේ ප්‍රශ්න අංක 5 මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග කවරේද කියන එකයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. right පටන් ගන්න පුතේ ලියන්න. ප්‍රශ්න ඉල්ල පටන් ගන්න පුතේ. මොනවද මේ මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග කියලා? right ඔන්න පුතේ අපි දැන් බලන්න යන්නේ මොනවද මේ මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග කියන එකයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. right ඉස්සෙල්ලම් පුතේ මව් සතුන් තබා ගැනීම සඳහා ටැංකි පවතින්න ඕනේ. අභිජනනයේ සඳහා යොදා ගන්නා මව් සතුන් වෙනුවෙන් විශේෂයෙන්ම ඒ මව් සතුන් තබා ගැනීම සඳහා ටැංකි පැවතීම අනිවාර්යයි පුතේ. එහෙනම් පළවෙනි එක අපි ලියමු පුතේ මව් සතුන් තබා ගැනීම සඳහා ටැංකි පැවතෙන්න ඕනේ. අභිජනනය සඳහා යොදා ගන්නා මව් සතුන් අපි දන්නවා පුතේ. එහෙනම් පළවෙනි එක තමයි පුතේ මේ අභිජනනය සඳහා යොදා ගන්නා මව් සතුන් තබා ගැනීම සඳහා ටැංකි පවතින්න ඕනේ පුතේ. ඊළඟට මත්ස්‍ය අභිජන්න ටැංකි පවත්වා ගැනීම හා නඩත්තු මේ අභිජනනය සිදුගේ මව් සතුන් තියාගන්න වෙනම ටැංකි පවත්වා ගන්න ඕනේ පුතේ. මොකද්ද පුතේ? මව් සතුන් තියාගන්න මව් සතුන් සඳහා වෙනම ටැංකි පවත්වා ගන්න ඕනේ. මේ මව් සතුන් අරගන්නේ අභිජනනය සඳහා ඒ ටැංකි වලින්. මව් සතුන් තියාගන්න වෙනම ටැංකි තියෙන්න ඕනේ පුතේ. ඒකයි එකෙන් කියන්නේ. මව් සතුන් තබා ගැනීම සඳහා ටැංකි පැවතීම. ඊළඟට දෙවනි කරුණ පුතේ. දෙවනි කරුණ තමයි පුතේ මේ මත්ස්‍ය අභිජනන ටැංකි පවත්වා ගැනීම හා නඩත්තු. අන්න බලන්න වෙනම ආයම ටැංකි තියෙන්න ඕනේ මසුන් අභිජනනය කිරීම සඳහා. අන්න අභිජනන ටැංකි වෙනම තියෙන්න ඕනේ සහ ඒ අභිජනන ටැංකි නිසි අයුරින් ක්‍රමානුකූලව ඒවා මේන්ටේන් කරන්න ඕනේ නැත්නම් නඩත්තු කිරීමේ කටයුතු නිවැරදිව සිදු කරන්න අවශ්‍ය වෙනවා දයාබර දුවේ පුතේ. මොකද්ද පුතේ? මත්ස්‍ය අභිජනන ටැංකි පවත්වා ගැනීම හා ඒවා නඩත්තු කරන්න ඕනේ. කරුණු දෙකක් කියලා ඉවරයි මතක් කරගන්න බලන්න. පළවෙනි කරුණ මොකද්ද පුතේ? කරුණු අංක 1 මොකද්ද පුතේ? මව් සතුන් සඳහා ටැංකි පවත්වා ගන්න ඕනේ. මව් සතුන් තියාගන්න ටැංකි තියාගන්න ඕනේ. ඒ වගේම මසුන් අභිජනනය කිරීම සඳහා ටැංකි තියාබා ගැනීම වගේම ඒ ටැංකි නිසියයින් නඩත්තු කිරීම සිදු කරන්න ඕනේ. හරිද? මව් සතුන් තබා ගැනීම සඳහා ටැංකි පැවතීම. ඒ වගේම පුතේ මේ මත්ස්‍ය අභිජනන ටැංකි තියාගන්න ඕනේ. මාළු අභිජනනය කරන්න ටැංකි තියාගන්න ඕනේ වගේම ඒ ටැංකි නඩත්තු කරන්න ඕනේ. තබා ගැනීම, පවත්වා ගැනීම හා නඩත්තු කිරීම. තුන්වෙනි එක. මේ ඊළඟට කීටයන්, පසු කීටයන්, ඇසිත්තන්, ඇඟිල්ලන් ඇති කිරීමේ ටැංකි පවත්වා ගන්න. අන්න බලන්න මේ අලුත බිහි වෙච්ච පැටව් හඳුන්වන නම් තමයි තියෙන්නේ. අභිජනනය කරලා ලබා ගන්න පැටව් අලුත බිහි වෙන කට්ටිය තමයි මේ කීටයන්, ඇසිත්තන්, පසු කීටයන්, ඇඟිල්ලන් කියලා කියන්නේ. ඔබට මතක ඇති ආහාර මේ මත්ස්‍ය වගාවකදී මේ වගා පොකුණු තුල තැම්පත් කරන්න සුදුසු ඇඟිල්ලන් අපි ඒ ගහන ගණත්වය අනුව තැම්පත් කිරීම සිද්ධ කරන ආකාරය ගැන දුවල පුතාලත් එක්ක කතා කරා.
එහෙනම් ආදරණීය දුවේ පුතේ බලන්න කීටයන් මෙන්න බලන්න මේ අවස්ථා අභිජනනය කරලා ලබාගත් අවස්ථා බලන්න කීටයන් සඳහා පසු කීටයන් සඳහා ඇසිත්තන් සඳහා ඇඟිල්ලන් සඳහා අන්න ඒගොල්ලෝ ඇති කිරීමේ ටැංකි පවත්ව ගන්න ඕනේ. එහෙනම් කීටයන් පසු කීටයන් ඇසිත්තන් ඇඟිල්ලන් ඇති කිරීමේ ටැංකි පවත්වා ගැනීම. රයිට්. ඊට පස්සේ අනිවාර්යෙන්ම අභිජනන මධ්‍යස්ථානයක් තුල දුවේ පුතේ මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේ ඒකකයක් පවත්ව ගන්න ඕනේ. පැකින් ඒරියා එකක් තියෙන්න ඕනේ පුතේ. පැකින් යුනිට් එකක්. මේ විදිහට අපි අභිජනනය කරලා ලබාගත් මත්ස්‍ය පැටවුන් සුදුසු විදිහට ප්‍රවාහනය කරන්න ඕනේ අපනයනය සඳහා හෝ දේශීය වෙළඳපොළ සඳහා. මතකද ඩබල් ඒ පොලිතින් යොදා ගන්නවා කිව්වා. මතකද ඒවා පොලිතින් එකට අපි ඔක්සිජන් වාතනය කරලා මතකද 3න් එකක් ජලය දාලා ඉතුරු 3න් 2 ඔක්සිජන් දානවා. මතකද අපි කිව්වා දුවල පුතාලට කලින් කොටසදී මේවා දුවල පුතාලත් එක්ක කියලා දුන්නා. එහෙනම් මෙන්න මේ මත්ස්‍ය පැටවුන් විසිතුරු මසින් වේවා නැත්නම් පුතේ ආහාරමේ මසුන් සඳහා ලබා වගා කිරීමේදී භාවිතා කරන ඇඟිල්ලන් වෙන්න පුළුවන් කීටයන් පසු කීටයන් නැසිත්තන් ඇඟිල්ලන් වෙන්න පුළුවන් පුතේ. මේවා අපි ප්‍රවාහනය සඳහා නැත්නම් අපනයන වෙළඳපොළ සඳහා දේශීය වෙළඳපොළ සඳහා සූදානම් කරන්න ඕනේ පුතේ. ඒ සඳහා මොවුන් ප්‍රවාහනය කරන්න නම් මේගොල්ලෝ සුදුසු ඇසුරුම් තුල දාලා ඒවට මතකද ඇමෝනියා අවශෝෂක ලුණු වගේ දේවල් එකතු කරා පුතේ. මේගොල්ලොන්ගේ අර ඇමෝනියා කියන්නේ මත්ස්‍යයන්ට ඉතාමත්ම විෂසහිත ද්‍රව්‍යයක්. ජලය තුල ආතතියකට ලක්වීම නේද පුතේ. ආශ්‍රිතය මගින් නැතුව මේ බලපෑම් අවම කර ගැනීම සඳහා මතකද ආතතිය අවම කරන්න ලුණු එකතු කරනවා කිව්වා දරුවනේ. ඒවත් අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් දරුවනේ අපිට මේ ආකාරයේ මේ මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේ යුනිට් එකක් පැකින් යුනිට් එකක් පුතේ. හරිද? ඇසුරුම් කිරීමේ ඒකකයක් පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ විශේෂයෙන්ම තිබිය යුතු දේවල් අභිජනන මධ්‍යස්ථානයක. අංක 5 පුතේ ආහාර ගබඩා කිරීමේ පහසුකම් හා ජීවී ආහාර නිපදවන ඒකකයක් තියෙන්න ඕනේ පුතේ. මොකද අපි දන්නවා මේ අලුත උපන් මත්ස්‍ය පැටවුන්ට ජීවී ආහාර සකස් කර ගැනීම ගැන අපි කතා කරා. ආටිමියාවන් නෙප්ලියාවන් ආටිමියා නොප්ලියාවන් ගැන කතා කරා. මතකද පුතේ? මේගොල්ලොන්ට අපි දන්නවා ආහාර මාර්ගයේ හොඳින් විකසනය වෙලා නැහැ මේ අලුත උපන් මත්ස්‍ය පැටවුන්. ඉතින් ඒගොල්ලොන්ට වඩාත්ම ගුණදායි පෝෂ්‍යදායි ආහාරයක් විදිහට මේ ජීවී ආහාර ලබා දෙන්න ඕනේ. ඉතින් මේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් තුල මේ ජීවී ආහාර සකස් කරගන්න ස්ථානයක් වගේම පුතේ මේ මත්ස්‍යයන් සඳහා ගෙනන ලද සකස් කරන ලද ආහාර පිටතින් බාහිරින් මිලදී ගන්න පුළුවන්. නැත්නම් කයි ඒ ගොවිපොළ තුලම අභිජනන මධ්‍යස්ථානය තුල මේවා සකස් කරන්නත් පුළුවන්. ඒ සඳහා මේවා ගබඩා කරලා තියන්න වගේම මේ ජීවී ආහාර සකස් කිරීම සඳහා ඒකකයක් අවශ්‍ය වෙන යුනිට් එකක් පුතේ සදා. ඒකයි එහෙනම් පස්වෙනි කරුණෙන් කියන්නේ පුතේ ආහාර ගබඩා කිරීමේ පහසුකම් සහ ජීවී ආහාර නිපදවන යුනිට් එකක් ඒකකයක් තියෙන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම. ආහාර ගබඩා කිරීමේ පහසුකම් හා ජීවී ආහාර නිපදවන ඒකකයක් තියෙන්න ඕනේ පුතේ. මතකද පුතේ? මොනවද පුතේ තියෙන්න ඕනේ? ආහාර ගබඩා කරන්න. ඇයි පුතේ මේගොල්ලොන්ට හදන්න ආහාර හදා ගන්නත් පුළුවන්. මතකද හාල්නි උඩු කරවල කුඩු ඒ වගේම මතකද පුතේ ඔබට අපි කතා කරා මේ සඳහා ඉස්සන් ඔලු භාවිතා කරලා ඒ වගේම පුතේ මොනවද khනිජ ලවණ නේද පුතේ සෝයා බෝංචි කුඩු මතකද ඊට පස්සේ මේගොල්ලන්ට ප්‍රෝටීන් ප්‍රබව එනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රබද වර්ණක ප්‍රබව ඒවන khනිජ ලවණ ප්‍රබව සහිත මේගොල්ලන්ට අදාළ ආහාරයක් සකස් කරගන්න පෝෂ්‍යදාහි අඩු වියදම් ආහාරයක් වියලි ආහාරයක් මොනවද අපි කියන්නේ කෘත්‍රිම ආහාර සකස් කරගන්න අවශ්‍යයි පුතේ මේ ටැංකිය වලට අපිට ලබා දෙන්න කුඩා පැටවුන් සඳහා ජීවී ආහාර වගේම වැඩුණු මත්ස්‍යයන් සඳහා මත්ස්‍ය පැටවුන් සඳහා පුතේ අපි සකස් කරන ලද ආහාර ලබා දීම අනිවාර්යයෙන්ම වැදගත් වෙන ඒගොල්ලෝගේ ප්‍රශස්ත වර්ධනයක් සහ නිරෝගී පැවැත්මක් පවත්වා ගැනීම සඳහා සත්වයන් සඳහා ආහාර ලබා දෙන්න ඕනේ පුතේ. නියමිත ආහාර නියමිත ප්‍රමාණයට
නියමිත වේලාවට ලබා දීමෙන් අපි දන්නවා පුතේ මේ මත්ස්‍යයන්ගේ ප්‍රමාණය වගේම ඒ කියන්නේ හොඳ වර්ධනයක් වගේම පුතේ නිරෝගී මත්ස්‍ය ප්‍රජා පරම්පරාවක් අපිට ලබා ගැනීමට හැකියාව තියෙනවා මත්ස්‍ය සංඛ්‍යාවක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් පුතේ මේ ආහාර ගබඩා කිරීමේ පහසුකම් හා ජීවී ආහාර නිපදවන ඒකකයක් පැවතීම වැදගත්. ඒ වගේම පුතේ මේ මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක් තුල කාර්යාලයක් තියෙන්න ඕනේ පුතේ. මේ මත්ස්‍ය පැටවුන් ලබාගත් දින ඒවා පුතේ ලබා දුන්න ආහාර මේ තොරතුරු බය වගේම මේ මධ්‍යස්ථානට රැගෙන එන දේවල් පුතේ මධ්‍යස්ථානය තුල මධ්‍යස්ථානයෙන් පිටතට ගෙනෙන දේවල් අපනයන සඳහා අමසුන් රැගෙන යාම ඒ වගේම මේ අමසුන් නඩත්තු කටයුතු සිදු කිරීමේදී ජලයේ තත්ත්ව පාලනය කරන්න ඕනේ පුතේ පවත්වා ගන්න ඕනේ මේ දේවල් අපි ඩොකියුමන්ටේෂන් තියා ගන්න ඕනේ හරියටම මේ තොරතුරු දත්ත මේ තැම්පත් කරපු ඇඟිල්ලන් ඊට පස්සේ පිට කරන විකුණන ලද ඇඟිල්ලන් සංඛ්‍යා මේගොල්ලෝ අභිජන්‍ය සිදු කරපු කාලේ ආහාර ලබා දුන්න ප්‍රමාණ මේ හැම දෙයක්ම පුතේ අපි මේවා ඩොකියුමන්ටේෂන් පවත්වා ගන්න ඕනේ මේ ක්‍රියාවලියක් කරනකොට හරියට ඒ තොරතුරු. එහෙනම් ඒ සඳහා කාර්යාලයක් තියෙන්න ඕනේ පුතේ කටයුතු සිදු කරන්න පුතේ. රයිට් කාර්යාලයක් තියෙන්න ඕනේ පුතේ. සේවකයන්ට නවාතැන් පහසුකම් මේකේ වැඩ කරන මේන්ටේනර්ස්ලා ඉන්නවා පුතේ. ඒ වගේම සේවකයෝ ඉන්නවා. ඒගොල්ලොන්ට රෙස් කරන්න නවාතැන් ගන්න සුදුසු ස්ථානයක් තියෙන්න ඕනේ පුතේ. එතකොට තමයි ඒගොල්ලෝ සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ඒ වගේම එයාලගේ කටයුතු අපි අර විශේෂයෙන්ම මේගොල්ලන්ට වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාවන අන්දමට රැකියාවේ නිරත වීම සඳහා අවශ්‍ය කටයුතු සපයා දීම සිදු කරන්න ඕනේ. ඒකයි පුතේ සේවකයන්ට නවාතැන් පහසුකම් සපයා දීම සඳහා පුතේ අපි කටයුතු කරන්න ඕනේ. ලැබ් එකක් අවශ්‍යයි පුතේ. අපි කිව්වා අනිවාර්යයෙන්ම විද්‍යාගාරයක් අවශ්‍යයි පුතේ මේ මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක් සඳහා. ඒ කටයුතු කරන් යන්න අභිජන්න කටයුතු සිදු කරගෙන යන්න පුතේ. මත්ස්‍ය රෝග මත්ස්‍යයන්ට රෝග ඇති වෙන්න පුළුවන් පුතේ. ඒ රෝග ඒ මත්ස්‍යයන් සඳහා ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ අපි. ඉතින් ඒ කටයුතු සඳහා වගේම මේ මත්ස්‍ය අභිජන්න ක්‍රියාවලිය සඳහා වැදගත් අවස්ථාවන් ඒ පරීක්ෂා කරන්න ඕනේ. ජලයේ තත්ත්ව පරීක්ෂා කිරීම වැදගත් වෙනවා පුතේ. ඒ සඳහා අපිට විද්‍යාගාරයක් අවශ්‍යයි පුතේ. මේ අභිජන්න මධ්‍යස්ථානයක් සතුව විද්‍යාගාරයක් පැවතීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. රසායනික ද්‍රව්‍ය අවශ්‍යයි. ඒවා පවත්වා ගන්න ඕනේ නිවැරදි ආකාරයට. ඒ වගේම වාහන ගාල් කිරීම සඳහා පුතේ රසගාලක් වෙනව පවත්වාගෙන යාම වැදගත් වෙනවා පුතේ. මොකද මේ සඳහා පැමිණෙන අභිජන්න මධ්‍යස්ථානට පැමිණෙන වාහන සහ අභිජන්න මධ්‍යස්ථානයේ සතු වාහන තියෙනවා පුතේ. මේ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා වැදගත් වෙන. ඉතින් මේ වාහන ගාල් කිරීම සඳහා රථගාලක් පුතේ වෙන්වෙන්ව පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ. රයිට්. ඒ වගේම විදුලිය ලබා ගැනීම සඳහා විදුලි ජනක යන්ත්‍රයක් අවශ්‍යයි පුතේ. හරි. ජෙනරේටර් එකක් දුරකථන පහසුකම් තියෙන්න ඕනේ පුතේ. ඒකත් වැදගත් අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ. sannivedana කටයුතු පවත්වා ගැනීම සඳහා පුතේ අපනයනයේදී වගේම පුතේ දේශීය වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේදී සහ මේ අභිජන්‍ය කරන මසු නලවි කිරීමේදී සහ අවශ්‍ය තොරතුරු අවශ්‍ය දේවල් සප්ලයර්ස්ලාගෙන් අවශ්‍ය තොරතුරු සැපයීම් කරුවන්ගෙන් ලබා ගැනීමට සඳහා මනා sannivedanaයක් පවත්වා ගැනීමේ කටයුතු සිදු කරන්න පුතේ අපිට අනිවාර්යයෙන්ම දුරකථන පහසුකම් තිබීම වැදගත් වෙනවා. එහෙනම් පුතේ කාර්යාලයක් සේවකයින් හට නවාතැන් පහසුකම් ඒ වගේම විද්‍යාගාරයක් රථගාලක් වෙන්වෙන්ව පවත්වාගෙන යාම පුතේ අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම විදුලි ජනක යන්ත්‍රයක් හා දුරකථන පහසුකම් තිබීම පුතේ ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි පුතේ අපි විශේෂයෙන්ම ප්‍රශ්න පහක් සාර්ථකව දුවල පුතාලත් එක්ක කතා කරා. විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න කිහිපයෙන් අපි කතා කරේ මේ මත්ස්‍ය අභිජනනය සම්බන්ධයෙන් දුවේ පුතේ මේ ප්‍රශ්න පහෙන් අපි කතා කරේ. විශේෂයෙන්ම ප්‍රජනන ක්‍රමයේ අනුව මේ මත්ස්‍යයන් වර්ගීකරණය කරා පුතේ. ඒ වගේ මේගොල්ලෝ බිත්තර දමන ආකාරය අනුව නැවත කාණ්ඩ 4කට වර්ගීකරණය කරලා ඒ සඳහා උදාහරණ ලබා දුන්නා පුතේ. ඒ වගේම මේ මත්ස්‍ය අභිජනනය සඳහා සුදුසු අභිජන්න මධ්‍යස්ථානයක් තෝරා ගැනීමේදී හරිද පුතේ අපි සැලකිලිමත් විය යුතු කරුණු ගැන සාකච්ඡා කරා දුවේ පුතේ. ප්‍රශ්න ඒගොල්ලෝ ලියලා ඕගොල්ලෝ උත්තර ලියන ගමන්ම ඕගොල්ලොත් එක්ක මේක අපි සාර්ථකව සාකච්ඡා කරා පුතේ. ඒ වගේම දුවේ පුතේ අපි කතා කරා මේ අභිජන්න මධ්‍යස්ථානයක තිබිය යුතු තත්ත්ව සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක කතා කරා පුතේ. මොනවද මේ අභිජන්න මධ්‍යස්ථානයක අනිවාර්යෙන්ම පැවතිය යුතු තත්ත්වයන් පවත්වාගත යුතු වැදගත් දේවල් මොනවද කියන එක සම්බන්ධයෙන් කතා කරා පුතේ. ඉතින් මම හිතනවා අපි බලාපොරොත්තු වෙන අතිශය වැදගත් ප්‍රශ්න ටිකක් පුතේ මේ 7 වන ඒකකයට අදාළව සම්පූර්ණයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ මුළු 7 වන ඒකකයේ ආවරණය වන ආකාරයටම පුතේ. 7 වන ඒකකයේ පළවන කොටසුනේ අපි දන්නවා විසිතුරු මත්ස්‍ය වගාව පුතේ. 7 වන ඒකකයේ දෙවන කොටසුනේ ආහාරමය මත්ස්‍ය වගාව සහ
7 වෙනි ඒකකයේ ප්‍රධාන කොටස් 3කින් සමන්විත වුණා පුතේ. එහි අවසන් කොටස විදියට විසිතුරු ජලජ පැලෑටි වගාවගෙනයි දුවේ පුතේ සිද්ධාන්ත පාඩම් වලින් දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම කොටස් වලට අදාළව සම්පූර්ණ සමාලෝචන ප්‍රශ්නත් එක්ක ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඕගොල්ලොන්ගේ විභාගයට අවශ්‍ය කරන මේ දැනුම ලබා දීලා ප්‍රශ්න වලට ලියන්න අවශ්‍ය කරන කරුණු ටික નિયમિત කාලයට පිළිතුරු ලියන්න. මතක තියාගන්න, નિયમિત කාලයට ලියන්න අවශ්‍ය කරන පිළිතුරු ටික සම්පූර්ණයෙන්ම නැවත මතක් කරලා දෙනවා පුතේ. විභාග ඉලක්ක කරගත් ප්‍රශ්නත් එක්කයි පුතේ මේ හමු වෙන්නේ. අපි ඉදිරිපත් වෙලා තියෙන දුවල පුතාලත් එක්ක. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟ ප්‍රශ්න සමාලෝචන ප්‍රශ්න ටිකෙන් බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලත් එක්ක මේ ඒකකයට අදාළ සිද්ධාන්ත කොටස් වලට අදාළ ඉතිරි ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. අපි එහෙනම් උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණිය 7 වන ඒකකයට අදාළව ඉදිරි අනිකුත් සමාලෝචන ප්‍රශ්නත් එක්ක ඊළඟ කොටසත් එක්ක අපි හමු වෙන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.